නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බුදු සසුනේ වැදගත් සිදුවීම් රසක් සනිටුහන් වූ එල් පුරපසළොස්වක පොහොය අදයි. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී පස්වග තවුසන්ට ප්‍රථම ධර්මදේශනය පවත්වා ඔවුන් රහත්භාවයට පත් කළේ අදවැනි ඉල්පුර පසළොස්වක පොහොය දිනකයි. මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ යෙදෙන්න යනුවෙන් දේශනා කර ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරයේ යොදවන ලද්දේ අදවැනි පොහෝ දිනයක. අනතුරුව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර බලා වැඩම කරන අතරතුර උරුවෙල් දනව්ව ප්‍රදේශයෙන් නතර වූහ. එහිදී උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් උන්වහන්සේගේ බණ ඇසීමෙන් පැවිදිභාවයට පත් වූහ. මතු බුදුවන මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීමද අදවැනි ඉල් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. භික්ෂූන් වහන්සේ පසු පස් පවාරණය මෙන්ම වසරේ කටින පූජාව කළ හැකි අවසාන දිනය වශයෙන්ද අද දිනය සැලකේ. ඉල්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා බෙහෙර විහාරස්ථානවලදී දාන, ශීල භාවනා ඇතුළු විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ. ඉල් පුරපසළොස්වක පොහොය අදයි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රාශියක් ඉල් පුරපසළොස්වක පොහොය දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. පසුවත් සමාදන්ව සිටි භික්ෂුන් වහන්සේ වස් පවාරණය කරන්නේද කටින පූජාව සිදු කළ හැකි වසරේ අවසන් දිනේද අදයි. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී පස්වග තවුසන්ට ප්‍රථම ධර්මදේශනය පැවැත්වීමෙන් ඔවුන් රහත් භාවයට පත්වීම, යසකුල පුත්‍රයා ඇතුළු මිතුරන් 55 දිනකු පැවිදිව රහත් භාවය ලබා ගැනීම සිදු වූයේද අද වැනි දිනකයි. උන්වහන්සේ ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස නම් කොට ධර්ම සේවනයේ යොදවන ලද බව පැවසෙන්නේද ඉල් පුරපසළොස්වක පොහෝ දිනේදී. තුන්බෑ චටිලයන් අමතා ආදිත්ත පරයාය සූත්‍රය දේශනා කොට ඔවුන්ට නිර්වාණ සම්පත්තිය උදා කර දුන්නේද අද වැනි ඉල්පුන් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිට සංකස්ස නුවරට වැඩම කළ අසිරිමත් අවස්ථාව දැක බලා ගැනීමට පැමිණි මෛත්‍රී බෝධිසත්වයන් ඇතුළු පිරිස පැවිදි බව ලැබුවේද මතු බුදුවන බවට බුදුන්ගෙන් විවරණ ලබාගත්තේද අද වැනි ඉල් පුරපසළොස්වක පොහෝ දිනේදී. උපවාහිනිය ගෙන එන සවනක් රැස් පොහෝදා වැඩසටහන අද දඹදිව සැවැත් නුවර ජේතවනාරාම භූමියේ සිට විකාශය කෙරිණ. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවුම රකිත්වා. පෙරවන් සරණයි. අද උතුම් වූ ඉල්පුන් පොහොය දිනය. බුද්ධ ශාසනය තුළ ඉල්පුන් පොහොය දින තුළ වැදගත් සිද්ධාන්තයන් රාශියක් තිබෙනවා. ඒ මතක් කිරීමත් සමගිනුයි අපි අද දිනේදී අගසව් වෙහෙර උතුම් වූ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දැන් දන්නවා අපි මේ සිටින ස්ථානයේ වැදගත්කම පිළිබඳව. අපි පෙර මාස දෙක තුලදී අපි ඒ පිළිබඳව කතා කළා. ඔබට දැනුවත් කළා මේ වැදගත්කම පිළිබඳව. ඒ නිසා වෙන අද දිනේදී අපි එයින් කෙමින් මිදී වෙනත් ආකාරයකට ප්‍රවිෂ්ඨ වන්නට තීරණය කළ අගසව් වෙහෙර තුල. අපි ආ මාර්ගය ඔබට මතකයි. උපතිස්ස කෝලිත නම් වූ තරුණයන් දෙදෙනා ගිරාජ්‍ය සමාජ නාට්‍ය නරඹා පසුකාලීනව පැවිදිව බුද්ධ ශාසනයට පැමිණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාර්ගයේ ගොස් ඉන්පසුව බුදුන් වහන්සේගේ අගසව් දෙනම වශයෙන් කටයුතු කළා. උන්වහන්සේගේ පරිනිර්වාණය දක්වා අපි කතා කළා. ඉන්පසුව මියන්මාරය, ඉන්දියාව, ලංකාව වැනි රටවල් වල උන්වහන්සේලාගේ ධාතුන් තැන්පත් කළ ආකාරය පිළිබඳව අපි කතා කළා. මේ උතුම් ස්ථානයේ වැදගත්කම පිළිබඳව කතා කළා. ඒ නිසාවෙන් අපි තීරණය කළ අගසව් වෙහෙර වැඩසටහන ඒ තුලින් තවත් ආකාරයේ වැදගත් මාර්ගයකට රැගෙන යන්නට. අද අපි මාතෘකාවක් කොටගත් අගසව් වෙහෙර තුල කතා කරන්නට විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන සිසුවන්ට මේ වැදගත් වන්නට පුළුවන්. යහපත් අධ්‍යාපනයකට බුදුදහම උපයෝගී කරගන්නේ කොයි ආකාරයෙන්ද පිළිබඳව අද දිනේදී අගසව් වෙහෙර තුල වැදගත් මාතෘකාවක් කොටගනිමින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සුවිශේෂී වියත් මඩුල්ලක් අපට කැඳවා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසාවෙන් මම හඳුන්වා දෙන්නට කැමති ඒ වියත් මඩුල්ල.
අද දිනේදී අපි අගසව් වෙහෙර සඳහා කැඳවා ගත්තා ශාන්ති පදනමේ අනුශාසක කොළඹහත බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකීර්ති හිමියන් අපි ගෞරව නමස්කාර පූර්වක වහන්සේ පිළිගනු ලබනවා අගසව් වෙහෙරට. ඒ වගේම මේ වැඩසටහන ආරම්භයේ සිටම අප සමගින් සම්බන්ධ වූ මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාර සංවර්ධන සභාවේ ගරු ලේකම් පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලක හිමියන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා අගසව් වෙහෙර මේ උතුම් වූ දහම් සාකච්ඡාවට. ඒ වගේම අපි කැඳවා ගත්ත සුපුරුදු පරිද්දෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ කතිකාචාර්ය අරුණකේ ගමගේ මැතිතුමනි ඔබතුමනුත් ඉතාමත් ගෞරවණීයව අද දිනේදී අගසව් වෙහෙරට පිළිගනු ලබනවා. ඔබතුමන්ගේ ඉදිරියේදී අපි සාකච්ඡාව තුළ වැදගත් කරුණු කාරණා බලාපොරොත්තු වෙනවා අද දිනේදී මේ මාතෘකාවට අදාළව. අපි සූදානම් මේ ඝන පූර්ණයක් සමගින් අගසව් වෙහෙර උතුම් වූ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මුලින්ම මම කැමති යොමු වන්නට කොටපොළ අමරකීර්ති හිමියන්ට. අපි හාමුදුරනේ බුදුදහම කියන්නේ බුද්ධිය පුපුදුවාලන මාර්ගයක්. බුදුදහම තුළ බද්දවග්ගී කුමාරවරුන් බුදුදහමට පැමිණියේ නිසාවෙන්මයි. අපේ ඉතිහාසය තුළ මේ බුදුදහම තුළ කතා කිරීමේදී වර්තමානයේ තිබෙන විශේෂ ශාස්ත්‍රයන් අපට වැදගත් අමතක කරන්න බෑ. ගණිත ශාස්ත්‍රය, විද්‍යා ශාස්ත්‍රය, කලා ශාස්ත්‍රය, වාණිජ්‍ය ශාස්ත්‍රය. නමුත් මේ හැම ශාස්ත්‍රයකටම අවසි මාර්ගයක් තිබේ නම් එය බුදුදහම. ඒ තුළ යන්නට අපට හැකි. එනිසාවෙන් අද දිනේදී මේ සාකච්ඡාව නරඹන ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබට මේ වැඩසටහන නිබැදෙම වැදගත් වෙනවා. එනිසාවෙන් මේ පුරා හෝරාව තුළ අප සමගින් අත්වල් බැඳගෙන ඉඳී කියා අපි විශ්වාස කරනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ හාමුදුරනේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව එය අපට පසක් කරනවා. ඔබ වහන්සේට පිළිතුරක් ඇති. අධ්‍යාපනයේ සම්බන්ධ වෙන බෞද්ධ මතය ප්‍රකාශයටපත් කරමින් මේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ලබා දෙන්නට. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉඳපු දක්ෂතම ගුරුවරයෙක්. එනිසා උන්වහන්සේට අපි කියනවා තිලෝ ගුරු කියලා. ලෝක තුනකට ගුරුවරයා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක පිළිබඳ හසල දැනුමක් ඇති ගුරුවරයා. එමනම් ලෝකේ ඉඳපු මේ අසමසම ගුරුවරයා ශිෂ්‍යයන්ට පාඩම් කියා දීමේදී ලෝක විශ්ය ගැන කියා දීමේදී තමන්ගේ ජීවිතය පිළිබඳව කියා දීමේදී සංක්ෂිප්තව කියනවා නම් ප්‍රඥාව වර්ධනය සඳහා මඟ පෙන්වීමේදී උන්වහන්සේ විවිධ ක්‍රම අනුගමනය කළා තියෙනවා. ඒ විවිධ ක්‍රම අනුගමනය කරන්න හේතුව ලෝකය විවිධ නිසා. උන්වහන්සේට මුණ ගැහෙන පුද්ගලයන් විවිධයි. එනිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ප්‍රතිපදාවන් තමයි බුදුහාමුදුරෝ අනුගමනය කරලා තියෙන්නේ. ඒ අතර අපට සවන් දෙන පාසල් වී සිටින ළමයින් නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ළමයින් අවධානයට අරගෙන මේ වෙලාවේ කතා කළොත් උන්වහන්සේ අපට උගන්වන මෙන්න මේ වගේ સિદ્ધාන්තයක් සුතා ධතා වචසා ಪರಿචිතා මනසානු පෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය ලැබීම කල යුත්තේ ඉන්ද්‍රියන් පදනම් කරගෙන. ඉන්ද්‍රිය කියලා කිව්වහම S2 කන් දෙක විශේෂයි. එතකොට බුදු පියාණන් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වීමේදී විශේෂයෙන් භාවිතා කළේ ශබ්ද මාධුර්ය නැත්නම් ශබ්දය. උන්වහන්සේගේ හඬ, ඒ හඬ අහපු අය, ඒ හඬෙන් මතු කළ දැක්ම දර්ශනය ඉගෙන ගැනීමට, අවබෝධ කර ගැනීමට ඒගොල්ලෝ උනන්දු වුණා. ශ්‍රවණේන්ද්‍රිය පදනම් කරගෙන. දැන් ඒ පිළිබඳව මතක් කළොත් උන්වහන්සේම මතක් කරනවා සුතා අහන්න ඕන. ඒක ධාරණය කරගන්න ඕන, මතක තියාගන්න. සුතා ධතා ඒත් මදි. අහපු දේ වචසා ಪರಿචිතා, ඒ කියන්නේ නිතර සජ්ජායනා කරන්න ඕන. දැන් අපි අතර බොහොම ප්‍රසිද්ධ කීමක් තියෙනවා අසජ්ජාය මලාමන්තා. තමන් දන්න විෂය කාරණා වෙන්න පුළුවන්. ඒ විෂය කාරණා නිතර නිතර සජ්ජායනා නොකරනව නම් ඒක මල බැඳෙනවා කියලා මේ බුදුහාමුදුරුව අපිට උගන්වනවා. අසජ්ජාය මලාමන්තා කිව්වේ ඒකයි. ඒ නිසා ඒවා නිතර සජ්ජායනා කරන්න ඕන. දැන් බලන්න අපි ළමා වියේදී
සජ්ජායනා කරපු දේ කියන්නේ උස්සහඬින් කියපු දේ. උස්සහඬින් නිතර නිතර කියපු දේ. අද අපිට හොඳට මතකයි. දැන් උස්සහඬින් නිතර නිතර නොකියපු දේ දැන් අපිට මතක නැහැ. ඒ නිසා ඒ යම් කෙනෙක් දැන් පාසල් දරුවන් හැටියට ගත්තොත් එහෙම පාසල් දරුවෝ තමන් ඉගෙන ගන්න දේ ශබ්ද නගා හයියෙන් කෑ ගහලා කියනවනම් ඒක මනස තුල වැඩි කාලයක් රඳා පවත්වා ගැනීමට ඒක හේතුවක් වෙනවා. එහෙම නැතුව දැන් අපි දැන් පොතක් බලන එක්කෙනා දිගටම පොත බලාගෙන කාරණා හිතේ තියාගන්න මහන්සි ගන්නවා. එහෙම උත්සාහ කරනවට වඩා ඒ පොතෙන් ගත්ත දේ ශබ්ද නගා කියන්න ඕන. වචසා පරිචිතා වචන ඈතට ඇහෙන්න කෑ ගහලා කියන්න ඕන. දැන් මේ ලක්ෂණය තියෙනවා අපේ පිරිවෙන් අධ්‍යාපනය තුළ. අපේ ධම්මාලෝක හඳුරු කියාවේ ගැන විස්තර. එතකොට පිරිවෙන් අධ්‍යාපනය තුළ තියෙනවා ඉගෙන ගන්න දේ සිංහල වෙන්න පුළුවන්, සංස්කෘත වෙන්න පුළුවන්, පාලි වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන් කෑ ගහලා කියන්න ඕන. පොඩි හාමුදුරුවෝ චෛත්‍ය මළුවේ බෝ මළුවේ ඉඳගෙන කෑ ගහලා කටපාඩම් කරලා තමයි හවසට පිරිවෙන්ට ගිහිල්ලා ඒවට වග උත්තර බඳින්නේ. ඒ නිසා මේ කටපාඩම් කිරීම කියන එක මම හිතනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක අපිට ආවේ මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමත් සමගම. මුඛ පරම්පරාවෙන් ආපු ධර්මයක් අපිට තිබෙනවා. වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්කිතා. ඒක පිළිබඳව ඉගෙනගත්ත ශිල්පීය කාරණා පිළිබඳව ඒව ගැන මනසින් මෙනෙහි කිරීම. මනසින් මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම තුලත් වෙන්නේ ඒ කාරණය තවදුරටත් පළල් ලෙස මනසේ තහවුරු වීමයි. ඒක තා වැදගත් එකක්. මනසින් ඒක මෙනෙහි කරන්න ඕන. ඒක කිරා බලන්න ඕන. ඒක විමසා බලන්න ඕන. අනිත් එක තමයි දැන් අපිට සංසාර විමුක්තියට බුදුහාමුදුරුවෝ කාරණා උගන්වනකොට උගන්වන වැදගත්ම સિદ્ધාන්තයක් තමයි විමසීම කියන එක. ධම්ම විචය ඒක බොජ්ජංග ධර්මයක් හැටියට පෙන්වනවා. බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට උවමනා කරන අංගයක් කියන එකයි. එතකොට විමසීම සහිත මනසක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අර දුන්න කාරණේ එහෙම්ම ග්‍රහණය කර ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගුරුවරයා කිව්ව දේ පිළිබඳව ස්වාධීන මනසකින් විමසීමට නිතර නිතර විමසීමට ඔහුට හැකියාව තියෙන්න ඕන. ඒ විමසීම තුල තමයි අවබෝධයට දොරටු විවෘත වෙන්නේ. ඒ නිසා මේ මනසානුපෙක්කිතා කියන එක මනසින් නිරීක්ෂණය කිරීම. මනසින් ඒ ගැන ගැඹුරු ලෙස සලකා බැලීම. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන ඊටාම වැදගත් කාරණයක්. මේ විදියට ඉගෙන ගන්න එක්කෙනා මේ අභ්‍යාස ක්‍රම තුල හැසිරෙනකොට තමන්ගේ චර්යාමය වශයෙන් මේ විශේෂ කාරණා තුල යා ජීවත් වෙනකොට ඒ විශේෂ පිළිබඳ යාගේ දැක්ම නිවැරදි වෙනවා. එයාගේ දැක්ම නිවැරදි වෙනවා. දිට්ඨියා සුප්පටි විද්දා කිව්වේ ඒකයි. එහෙමනම් දැන් මෙන්න මේ විදියට බුදුහාමුදුරෝ තමන් වහන්සේගේ ලෝක විශේෂ පිළිබඳ ගැඹුරු දාර්ශනික ඥානය ලෝකයට විවෘත කිරීමේදී උන්වහන්සේ ප්‍රයෝජනයට ගත්තේ අසන්නාගේ දසවන් සහ සිත. ඊළඟට දසවන් පමණක් නෙමෙයි ඊළඟට උන්වහන්සේ නරඹන්නාගේ දෙනෙත් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ඒක දෘශ්‍ය මාධ්‍ය අධ්‍යාපනය. දැන් ඔබතුමා කලින් මතක් කළා වගේ චුල්ලපන්තක හාමුදුරුවන් පිළිබඳව බුදුහාමුදුරුවෝ කල්පනා කරලා බැලුවාම උන්වහන්සේට පේනවා මේ පුංචි හාමුදුරුවන්ට කටපාඩම් කරගන්න බැරි වුණාට ගාතාවක පළවෙනි පදේ සැඟවුණු ඥානයක් තියෙනවා. එහෙනම් ඒ සඳහා උන්වහන්සේ අනුගමනය කළා මේ පොඩි හාමුදුරුවන්ට යමක් බලලා ඉගෙන ගන්න. ප්‍රායෝගික වැඩක් දුන්නා. අර රෙදි කෑල්ලක් සුදු රෙදි කෑල්ලක් පිරිමදින්න බාර දුන්නාම පොඩි හාමුදුරුවෝ ඒක කර කර හිටියා. ඊට පස්සේ ඔන්න දැක්කා. දැන් ඉර උදා වෙලා තියෙනවා. ඉර උදා වෙලා තියෙනකොට මේ රෙදි කෑල්ල දිහා පොඩි හාමුදුරුවෝ බැලුවා මේක කිලුට වෙලානේ. අන්න ඇහැ.
චක්කු ඉන්ද්‍රිය ඇස නැමැති ඉන්ද්‍රිය ප්‍රයෝජනයට අරගෙන දැන් ඔන්න චුල්ලපන්තක හාමුදුරු බලනවා මේ රෙදි කෑල්ල දිහා. එහෙන් බලනකොට චුල්ලපන්තක හාමුදුරන්ගේ අතීත ඥානය දැන් මේ පොඩි හාමුදුරුවෝ මීට පෙර ආත්ම භාවයක ත්‍රිලක්ෂණය ප්‍රගුණ කළ චරිතයක්. එතන මේක දැක්කහම මීට වසර ගණනාවකට පෙර මනස තුළ පුරුදු කරලා තිබුණු විදර්ශනා ඥානය මේ පොඩි හාමුදුරුවන්ගේ හිතේ මතුවුණා. විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය කියලා කියන්නේ ලෝකයේ තියෙන ඕනම දෙයක් ගැඹුරු ලෙස විශ්ලේෂණය කොට බැලීමේ හැකියාව. ඉතින් මේක මේ පුංචි හාමුදුරු මෙහෙම බලාපුවාම පොඩි හාමුදුරන්ට විශාල ඥානයක් පහළ වුණා. ඒ ඥානය මම හිතන්නේ මේ පාසල් දරුවන්ට හතර මහයමටවත් යන්න බෑ. ඒ ඥානය නිසා පොඩි හාමුදුරුවෝ රහත් වුණා විතරක් නෙමෙයි. පොඩි හාමුදුරන්ට පුළුවන්කම තිබුණා 이르දි බල පෙන්නන්න. දැන් අද ඉන්න මේ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ළමයින්ට පුළුවන් ද 이르දි බල පෙන්නන්න? කොච්චර පාඩම් කරනවද? කොච්චර මහන්සි වෙනවද? 이르දි බල පෙන්නන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්ෂතම ගුරුවරයෙක් ශිෂ්‍යයාගේ හැකියාව, සැඟවුණු හැකියාව බුදුහාමුදුරුවෝ හරියට බලලා අදාළ විෂය, අදාළ මාතෘකාව ඔහුට පවර්ලා ඔහු ඉන්න තත්ත්වෙන් ගොඩ ගන්නවා. දැන් ඒ වගේම තවත් ලස්සන සිදුවීමක්නේ khema බිසව. එතුමිය බොහොම ලස්සන කෙනෙක් හැටියටයි බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට මාන්නයක් තිබුණ විශාල. දැන් බුදුහාමුදුරන්ට ඕනකම තුනා රජුරවන්ටත් ඕනකම තිබුණා රජුරන්ගේ දේවිය මේ මාන්නේ නැති කරන්න. දැන් අපි බොහෝ විට කරන්නේ මේ ඉතින් අවවාද දීලම කෙනෙක් හදන්න හදන එකනේ. නමුත් බුදුහාමුදුරුවෝ මොකද්ද කළේ? බුදුහාමුදුරුවෝ අර khema බිසව පන්සලට එනකොට බුදුහාමුදුරුවන්ගේ දෙපැත්තේ බොහොම ලස්සන කාන්තාවෝ දෙන්නෙක් පවන් සලන දර්ශනයක් මවලා පෙන්වනවා. දැන් ඔන්න දැන් එතුමිය කලින් දැනගෙන හිටියේ මේ ලස්සන රූපයට බුදුහාමුදුරුවෝ නිග්‍රහ කරනවා කියන අදහස් තමයි. ඒ නිසා තමයි පන්සල් නොගිහිල්ලා හිටියේ. දැන් බලාපුවහම බොහොම ලස්සන කාන්තාවෝ දෙන්නෙක් පවන් සලනවා බුදුහාමුදුරන්ට. දැන් මෙයාගේ මනස වෙනස් වුණා. එයාගේ මනස වෙනස් කිරීම තමයි බුදුහාමුදුරන්ගේ අපේක්ෂාව. ඊළඟට ඒ බිසවට පේනවා මේ ලස්සන කාන්තාවෝ දෙන්න එන්න වයසට යනවා දැන්. එන්න වයසට යනවා. ජරාවටපත් වෙනවා. අන්න ඒ දර්ශනය khema බලාගෙන ඉඳලා කල්පනා කළා මටත් මේ ටික වෙනවා කියලා. ඒ විදියට දන්නා දෙයින් නොදන්නා දෙයට යෑම. අධ්‍යාපනයේ තියෙන වැදගත්ම සාධකයක් නෙමෙයි. වැදගත්ම පිළිවෙලක්. දන්නා දෙයින් නොදන්නා දෙයට යෑම. එහෙමනම් රූපරාම ඔස්සේ අද මේ රූපවාහිනී වලින් කරන්න තියෙන නම් මේ වගේ වැඩ තමයි කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ මේක කරලා පෙන්නවා. බුදුහාමුදුරුවෝ රූපරාම වලින් පෙන්නවා දර්ශන කීපයක්. ඒ අනුව අර පුද්ගලයා দমনයටපත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට දෘශ්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය පදනම් කරගෙන බුදුහාමුදුරුවෝ ඊටාම ලස්සනට අවශ්‍ය පුද්ගලයාට විවිධ පණිවිඩ ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් නේ. දන්නා දෙයින් නොදන්නා දෙයට යනවා කිව්වහම දැන් කිසා ගෝතමිය කවුරුත් දන්න කතාවනේ. තමන්ගේ දරුවා මැරුණා. නමුත් අම්මා සූදානම් නැහැ තමන්ගේ දරුවා මැරුණා කියන එක පිළිගන්න. දැන් බුදුහාමුදුරුවෝ මේ පාඩම උගන්වන්න මොකද්ද කළේ? බුදුහාමුදුරුවෝ හැඟීමක් දුන්න මේ දරුවා සනීප කරන්න පුළුවන්. හැබැයි ඒකට බේතක් හදන්න තියෙනවා. ඒ බේතට අබ ටිකක් ගේන්න ඕන. අම්මගෙන් ඇහුවා අබ ටිකක් හොයාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. යන්න හදනකොටම බුදුහාමුදුරුවෝ හැබැයි කිසිම කෙනෙක් මැරිච්ච නැති ගෙදරකින් අබ ගේන්න ඕන. හිතේ ගැම්ම නිසා පිටත් වෙලා ගියා. යන හැම ගෙදරකින්ම අහලා බැලුවා අබ නම් දෙන්න පුළුවන්. හැබැයි ඒ හැම ගෙදරකම කවුරු හරි මැරිලා. එහෙනම් වචන වලින් ඒ මවට උගන්වන්න බැරි පාඩමක් ඉබේ ඉගෙන ගන්නට බුදුහාමුදුරුවෝ සැලැස්සුවා. ඉතින් මෙන්න මේ විදිහට මම හිතනවා සරියුත් මුගලන් දෙනමගේ චරිතය ගත්තාම දැන් අපි මේ රැඳී සිටින්නේ අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ කොළඹ මාලිගා කන්දේ.
එතකොට ඒ අතර සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවක් ඇතුව ඉඳපු කෙනෙක්. මහා ප්‍රඥාවක්. ඊළඟට මොගලන් හාමුදුරුවෝගේ පැත්තෙන් ගත්තාම මොගලන් හාමුදුරුවෝ මහා 이르දිමතෙක්. ඒ 이르දි බලය උන්වහන්සේ ලබාගත්තේ ඒත් ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්. ඒ නිසා ඒ වගේ මහා ප්‍රඥාවන්තයින් ලෝකේ පහළ වුණේ බුදුහාමුදුරුවන්ගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ਸਰව නිර්දෝෂී බව නිසා. සරියුත් හිමියන්ගේ ප්‍රඥාවන්තකම පිළිබඳව අපි ධම්මාලෝක හාමුදුරන්ගේ විමසන්නට කැමතියි. අප ලෞතර බුදුරජාණන් වහන්සේ තිලෝගුරු නමින් කොටපොළ අමරකීර්ති හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි අපි සඳහන් කරනවා. උන්වහන්සේ මේ තුන් ලෝකයේම අග්‍ර ගුරු. එනිසා වෙන උන්වහන්සේගේ ධර්මය තමයි අපට අවැසි මඟ, බුද්ධිය පුපුදවාලන මඟ. උන්වහන්සේ මනසට ධර්මයේ දේශනා කළා. ඒ තුලින් කොටපොළ අමරකීර්ති හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිද්දෙන් බුද්ධිය පුපුදවාලන ආකාරයෙන්ම ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගනිමින් උන්වහන්සේ ධර්මයේ දේශනා කිරීම තුළ නිසියාකාර වූ අධ්‍යාපන ක්‍රමයක් රටාවක් උන්වහන්සේ ලෝකයට පෙන්වා දුන්නා. ධම්මලෝක හාමුදුරනේ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම තුළ සරියුත් හිමියන්ට හමුවන්නේ තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව කොටපොළ අමරකීර්ති හාමුදුරන් වහන්සේ සඳහන් කළා. සරියුත් හාමුදුරුවන් මේ ශිෂ්‍යයෙක් ලෙසින් බුදුදහම තුළ කොයි ආකාරයේ දර්ශනයක්ද තිබෙන්නේ? ඔබ වහන්සේට පිළිතුරක් ඇති ඒ පිළිබඳව ලබා දෙන්නට. ඇත්තටම ඔහු සරියුත් මහරහතන් වහන්සේ බෞද්ධ දර්ශනය තුළ ශිෂ්‍යෙක් විදිහට ඉන්නවා කියන තැනට යන්න ඉස්සර වෙලා කවුද මේ ශිෂ්‍යයා කියන්නේ කියලා අපි හිතුවොත් එහෙම ශික්ෂණයක් ඇති වෙන පුජ්‍යලයා, ශික්ෂණයක් ඇති කළ යුතු පුජ්‍යලයා තමයි ශිෂ්‍යයා වෙන්නේ අපේ නායක හඳුනා මම හිතන්නේ. එතකොට මේ ශික්ෂණය ඇති කර ගන්නට නොඑක් අය නොඑක් ආකාරයේ ක්‍රමෝපායන් භාවිතා කරනවා. ගුරුවරු ළඟට යනවා, පාසල් ළඟට යනවා, හොඳ අය ආශ්‍රය කරනවා. මේ තුල තමයි අපි තුල ශික්ෂණය ඇති වෙලා අපි ශිෂ්‍ය කියන තැනටපත් වෙන්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භාවය ගැන ශාසනය තුල කතා කරනකොට සුවිශේෂී ගුණාංගයන් කිහිපයක් ගැන අපිට කතා කරන්න වෙනවා. මොකද ශිෂ්‍යෙක් කියලා කිව්වහම ඒ ශිෂ්‍යයා විය යුත්තේ ගුරුවරයා කියලා දෙන දේ කටපාඩම් කරලා නැවත කීම පමණක් නෙමෙයි. අපේ නායක හඳුරු මතක් කළා සුත දත යනාදී වශයෙන්. එතකොට ඒ කියන්නේ අපි අහපු දෙය හරියට අහලා තියෙන්න ඕන, ඒ දේ මතකෙ හිටින්න ඕන, නැවත නැවත ඒ දේවල් මෙනෙහි කරන්න ඕන, උපයෝගී කරගන්න ඕන ජීවිතේට. එතකොට ශිෂ්‍යෙක් කියලා කියන්නේ එහෙමනම් ගිරවෙකුටත් දැන් අපිට පුළුවන් උගන්වන්න. ගිරවෙකුට ආයිබෝවන් කියන්නේ කිව්වම ආයිබෝවන් කියයි. හැබැයි එච්චරයි. නමුත් මේ මිනිසයා කියන සත්වයා ශිෂ්‍යෙක් විදිහට ඉගෙන ගත්තාම ගුරුවරයා අපි කියමු උක්තාඛ්‍යාත ගලපලා අපිට වාක්‍යයක් හදන්න කිව්වහම අපි කර්මපදයක් යොදලා වාක්‍යයක් නිර්මාණය කරනවා. ගුරුවරයාට පෙන්වුවාම ගුරුවරයා මේක නිවැරදි කියනවා. ඊට පස්සේ අපිට ගුරුවරයා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම. වෙනත් මාතෘකාවක් දීලා මේ පිළිබඳව ලියන්න කියනවා. එතකොට අපි අර උක්තාඛ්‍යාත සම්බන්ධතාවය ඇති කරගෙන ඊට වැදගත් වචන එකතු කරලා යම්කිසි රචනාවක් ලියනවා. මෙන්න මේක තමයි අපෙන් එළියට එන දේ. ඒ වගේ සරියුත් මහරහතන් වහන්සේ ගැන ගත්තාම බෞද්ධ ශාසනය තුල උන්වහන්සේ ওই මහරහත් කියන தത്വයටපත් වෙන්න ඉස්සර වෙලා ඉඳලා අපිට උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය මැනවින් ඔප්පු වෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි සාරිපුත්ත වෙන්නේ සාරී කියන බැමිණියගේ පුත්‍රයා නිසා සරියුත් මහරහතන් වහන්සේ. එහෙම නැත්නම් අපි උන්වහන්සේව හඳුනගන්නේ ප්‍රෞಢ්‍යත්වයටපත් වෙන්නට ඉස්සෙල්ලා උපතිස්ස කියන නාමයෙන්. එතකොට මේ උපතිස්ස පරිබ්‍රාජකයා තමන් ඒකාසංඛේය කල්පලක්ෂය පෙරම් පුරපු බව ඇත්ත බුදුරජාණන් වහන්සේගේ අගතැන්පත් ලබන්නට. නමුත් මෙතුමා මේ සත්‍යය එහෙම නැත්නම් යහපත් දෙය මා උගත යුතු දේ මොනවද කියලා හොයාගෙන යන තැනදී අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. මේ මුණ ගැහුණාම මුන්වහන්සේගේ දැමුණු ඉන්ද්‍රියන් දෙකලා පැහැදිලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ අප්පංවා බහුංවා භාසස්සු
අත්ථඤ්ඤේව මේ බ්‍රූහි යනාදි වශයෙන් කියන මේ මට ටිකක් හරි ගොඩක් හරි කියන්න. හැබැයි කියන දේ අර්ථවත් දෙයක් කියන්න. මොකද බොහෝ දේවල් බහුම්පිචේ සහිතම් භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු. දැන් ඕක වෙන තැනක කියන බුදුදහමෙම අපි ගොඩාක් වචන 100 ගණන් කිව්වට වැඩක් නැහැ. ඒකං අර්ථ පදං සෙය්‍යෝ. එක අර්ථවත් පදයක් වචන 100,000 ගානකට වැඩිය වැදගත් කියලා. එතින්දී අර ශිෂ්‍යෙක් බලාපොරොත්තු වෙන දේ මේ අස්සජි මහරහතන් වහන්සේ ඉස්සරහදීම උපතිස්ස කියපු පරිබ්‍රාජකයා පෙන්නනවා. ඉතින් එතෙන්දී ඇත්තටම අපි දකිනවා අස්සජි මහරහතන් වහන්සේට මේ උපතිස්ස තරුණ පරිබ්‍රාජකයා කියන්නේ මට ටිකක් කියනවා නම් ටිකක් කියන්න, ගොඩක් කියනවා නම් ගොඩක් කියන්න. හැබැයි වැදගත් දෙයක් කියන්න. වැදගත් දෙයක්. එතෙන්දී ශිෂ්‍යෙක් බලාපොරොත්තු වෙන දේ ඇත්තටම පෙන්වනවා, මේ ප්‍රකට කරනවා ඒ ජීවිතයේ. ඊට පස්සේ බලන්න ඉස්සර වෙලාම අස්සජි මහරහතන් වහන්සේ හිතන්නේ මෙයා මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න තරම් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම සත්‍යය කියවිය යුතු නෑ. මමත් අලුත් කෙනෙක් කියලා කිව්වා කියලා. පස්සේ අර කතාව කිව්වට පස්සේ අස්සජි මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මෙච්චරයි කියන්නේ. ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ ගාථාවේ මේ සතර පද ගාථාවේ පද දෙකක් කියනකොට උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් තත්ත්වයටපත් වෙනවා. ඊතුරු පද දෙක අහන්නේ සෝවාන් වෙලා. ඒ කියන්නේ එතුමා ළඟ තිබුණා ශිෂ්‍යයෙකුගේ තිබිය යුතු ගුණාංගයන්. අපේ නායක හඳුරු මුලින් සඳහන් කරපු සුත්ත ධත කියපු ඒ ගුණාංගයන් තිබුණා. ඒක ඇහුවා, ඒ අහපු ගමන්ම ධාරණය කරගෙන ඒක නැවත සිහිපත් කරලා ඒ තුල දකින්නා වූ යථාර්ථය දකින්න පුළුවන්කම තිබ්බා. ඒක තමයි අපි දකින පළවෙනි ශිෂ්‍ය ගුණය. එතුමා තුල දකින්න. ඊළඟට ඒ වගේම දැන් මේ විදිහට කාලයක් ගත වෙලා සරියුත් මහරහතන් වහන්සේ කියන තැනටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපි හොඳටම දන්න දෙයක් තමයි තමන් වහන්සේ යම් යම් දේශනාවන් කරලා ඉතුරු ටික කරන්න සරියුත් මහරහතන් වහන්සේට පහර දෙනවා. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා වන බුදුරජාණන් වහන්සේට මහා විශ්වාසයක් තිබුණා. බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඒ දේශනාවන් ඉදිරියට කරගෙන යාවි කියලා සරියුත් මහරහතන් වහන්සේ. දැන් අපිට සුත්ත නිපාතයේදී ඒක මනවින් පැහැදිලි වෙනවා. සේල බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ මේ ධර්මය මේ විදිහටම පවත්වාගෙන යන කවුරු හරි ඉන්නවද? එහෙම නැත්නම් ඔබ වහන්සේ විතරද සේන්පතියෙක් ඉන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මයා පවත්තිතං චක්කං ධම්ම චක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතං තථාගතං කියලා. දැන් බලන්න මොන තරම් ලස්සනට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය වර්ණනා කරනවද මේ බුදු මම පවත්වාගෙන ආවා වූ මගේ චක්‍රය තමයි උතුම් වූ ධර්ම චක්‍ර පැවතුම. එය ඒ විදිහටම පවත්වන්නට අනුජාත මාගේ හොඳම ශිෂ්‍යයෙක් විදිහට සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකටයි කියන එක. මෙන්න මේක තමයි අපිට දකින්න තියෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ ගිහි කාලයේදීත් පැවිදි කාලයේදීත් රහත් වෙලත් අග්‍රස්ථානීය ලැබලත් ශිෂ්‍යයෙකු විදිහට බුද්ධ දර්ශනය තුල මහා දැවැන්ත චරිතයක් ප්‍රකාශපත් කළ හැටි. එහෙමයි. ධම්මාලෝක හඳුරන් සඳහන් කර පරිද්දෙන් සරියුත් හාමුදුරන්ගේ චරිතය අපේ ශිෂ්‍යයන්ට නිතැතින් වැදගත් වෙනවා. ඔවුන්ගේ සමාජය තුල අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී වැදගත්කම් පිළිබඳව. මම ඊළඟට යොමු වන්නට කැමති කතිකාචාර්යතුමන් වෙත. කතිකාචාර්යතුමනි, අපි ගියවර නැවතුවේ මුගලන් හාමුදුරුවන් ගැන කතා කිරීමේ බලාපොරොත්තු වෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ යහපත් අධ්‍යාපනයකට බුදුදහමෙන් ලැබෙනා වූ පිටුවහල පිළිබඳව. මෙහිදී අපිට වැදගත්ම සාධකයක් වන්නේ සමාජමය වශයෙන් කතා කරන සාධකයක් වන්නේ මතක ශක්තිය පිළිබඳව කතිකාචාර්යතුමනි. චිත්ත වර්ගයේ සඳහන් වෙනවා දූරන් ගමන් නේකචර නසරීහන් ගුහාසයන්. අපේ සිත නිතරම දුර ගමන් යනවා. රඳවා ගැනීමට අපහසුයි. විශේෂයෙන් මේ තරුණ වයසේ සිටින ශිෂ්‍යයන්ගේ. නමුත් කොටපොළ අමරකීර්ති හාමුදුරන් සඳහන් කළ පරිද්දෙන් චුල්ලපන්තක හාමුදුරන් ලෙසින්ම අපට උපතින් ගෙනා මතක ශක්තියක් තියෙන්නට පුළුවන්.
එසේත් නැතිනම් අපිට පසු කාලීනව ධාරණය කර ගැනීම තුළින් අපිට අධ්‍යාපන ශාස්ත්‍රයට නියත වන්නට පුළුවන්. කොහොමද අපි මතක ශක්තිය රඳවා ගනිමින් මේ බුදුදහමට අනුව මතක ශක්තිය රඳවා ගනිමින් මේ ගමන් මාර්ගය යන්නේ? කතිකාචාර්යතුමන්ට පිළිතුරක් ඇති ඒ පිළිබඳව. ඇත්තටම මතක ශක්තිය කියන එක ගැන බැලුවහම සමහරව හිතනවා මේක මේ මතක හිටින්නේ නැහැ කියන එක සාමාන්‍ය විභාගවල ඉන්න කට්ටිය නිතර කතා කොච්චර වැඩ කරත් මතක හිටින්නේ නැහැ කියන එක. අපේ මජ්ක්‍ධිම නිකාය අටුවාව පපංච සූදිනේ ඉස්සල්ලාම කියන්නේ මේකට මේ නින්න පෝන පබ්බාර චිත්තතාව තියෙනවා කියලා. නින්න පෝන පබ්බාර චිත්තතාව කියන්නේ ඒ කරන හදාරන විෂයට කරන ආදරේ. විෂයට ආදරේ නැතුව මොනම හරි විෂයක් ගණන් සිංහල විද්‍යාව හෝ ඉංග්‍රීසි හෝ මොන භාෂාවක්වත් කරන කෙනෙකුට නින්න පෝන පබ්බාර චිත්තතාව නැතුව හරියන්නේ. නින්න පෝන පබ්බාර කියන්නේ මේ විෂයට ඒ පැත්තට නිම්න වූ ප්‍රවණ වූ නැමුණු ගතිය. කොටින්ම කියනවා නම් විෂයක් නෙමෙයි ඒක මගේ ජීවිතෙන් කොටසක් කියලා හිතන එක තමයි විද්‍යාර්ථිය. ඒ කියන්නේ ශිෂ්‍යයා. විද්‍යාර්ථියා කියන්නේ විද්‍යාවේ ඇලිච්ච කෙනා. අර්ථය කියන වචනේ තේරුම ඇලිච්ච කෙනා. විද්‍යාර්ථියා හිතන්න ඕනේ මගේ ජීවිතේ මේක පැත්තක තියෙන විෂයක් නෙමෙයි මගේ ඇඟෙන් කොටසක්. මගේ ජීවිතේ කොටසක් කියලා හිතපුවාම හුඟක් ඒවා මතක හිටිනවා. අනිත් එක තමයි මේ අපිට මේක මේ නිකන් පාඩම් කරනවට වඩා අපේ ජීවිතේ කියලා විෂයට කරන ආදරය අපේ වචනෙන්ම කිව්වොත් ආදරෙත් එක්ක තමයි යන්න වෙන්නේ. එතකොට හැබැයි මේ දැන් කාලේ පොඩි එනවා අර බටහිරින් එන හැමදේම අපි බටහිරින් හොඳ දේවලුත් එනවා නරක දේවලුත් එනවා. ඒ අතරේ මොනවා හරි බටහිර කවුරු හරි සංකල්පයක් ඉදිරිපත් කරාපුවාම එන්නේ දැන් අලුතෙන් එන එකක් තමයි මතක පාඩම් කරන්න ඕනේ නැහැ. ස්මෘති ශක්තිය එච්චර වැදගත් නැහැ කියන එක. බුදුහාමුදුරුවෝත් කිව්වා ස්මෘතිය කටපාඩම වැඩක් නැහැ තේරුම දන්නේ නැත්තම් කියලා. චංකි වගේ සූත්‍රවල අපි දකිනවා බුදුහාමුදුරුවෝ හාස්‍යෝත්පාදකව කතා කරනකොට හාස්‍ය මුඛයෙන් කතා කරනවා නිකන් තේරුම් නැතුව ගොඩක් කටපාඩම් කරන මිනිස්සු ගැන. පෝරාණම් මන්තපදං ගීතං පවුත්තං සමීහිතං තදනු ගායන්ති තදනු භාසන්ති භාසිත බණු ආසන්ති වාචිත මනු වාචෙන්ති. තේරුමක් දන්නේ නැතුව පරම්පරාවෙන් ආපුවා ඔහෙ කටපාඩම් කරගෙන යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ තේරුමක් දන්නේ නැතුව කරන කටපාඩම් කිරීමට නිතර ඒවා බැහැර කරනවා. ඒක ගණන් ගන්නෑ. ඒත් අපේ පෙර දිග මේ බොහෝජ ප්‍රබන්ධ කියලා සංස්කෘත පොතක් තියෙනවා. මේ පොතෙත් උගන්වනවා මොකද්ද අපිට කටපාඩම් දේ හරි වැදගත් වෙන ආකාරය. කණ්ඨස්ථායා භවේද් විද්‍යා සා ප්‍රකාශා සදා බුදයි. යා ගුරව් පුස්තකේ විද්‍යා තේන මූඩහ ප්‍රතාරිතේ. සාමාන්‍යයෙන් අපේ උගුරේ කණ්ඨ කියන්නේ උගුර. කණ්ඨස්ථායා භවේද් විද්‍යා. අපේ උගුරේ තියෙන දේ තමයි ඒ කියන්නේ අපේ ස්මෘතිය රැඳුණු දේ තමයි අපි හැමදාම අපිට පිහිටට ඉන්නේ. යා ගුරව් පුස්තකේ විද්‍යා. ගුරුවරයා දන්නවා මන් දන්නේ නැහැ මන් නම් දන්නේ නැහැ අපේ සර් නම් දන්නවා අපේ මිස් නම් දන්නවා කියන්නේ. පුස්තකේ විද්‍යා පොතේ ලියලා තියෙනවා මට මතක නැහැ කියන එක. ඒක තේන මූඩහ ප්‍රතාරිතේ. මෝඩයෝ ඊතර වෙන්නේ අන්න ඒ වගේ වයින්. ඒ කියන්නේ මෝඩයෝ අපේ වචනෙන් කිව්ව මෝඩයෝ ගොඩ යන්නේ අන්න ඒ වයින්. ඒ නිසා අපේ මතකයේ සුත ධර සුත සම්නිචය මතක ශක්තිය හරි වැදගත් වෙනවා. මේකට සාධක ගොඩක් තියෙනවා. පරමත්ත ජෝතික අට කතාවේ අපිට පෙන්නනවා පාඩම් කරනකොට අනුගමනය කරන්න ඕන කාරණා 7ක්. ඒක තමයි සත්ත්වවිද උග්ඝහ කෝසල්ල කියන්නේ. මේක ළමයින්ට අපිට පාඩම් කරන්න පුළුවන්. මොකද අපිත් විද්‍යාර්ථීන් වෙන නිසා තමයි. වචසා මනසා චේව වන්න සංඨානතෝ දිසා ඕකාසතෝ පරිච්ඡේදා සත දුග්ඝහණං විදු. අපි කටපාඩම් අපේ හාමුදුරුවෝ මතක කළා කටපාඩම් කිරීම වැදගත්. හැබැයි වැදගත් වෙන්නේ වචසා පරිචිතස්ස මනසාපි සජ්ජායං කාතබ්බං. වචනෙන් පාඩම් කරනකොට මනසිනුත් ඒක ඒ පිළිබඳ සිහිය නම්‍යතාව ඇතුව තමයි පාඩම් කරන්න ඕනේ. මනසාපි. ඊළඟට වන්න සංඨානතෝ දිසා පාඩම් කරන පොතේ හැඩහුරුකමත් මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒකත් මතක ශක්තියට ප්‍රයෝජනවත් වෙනවා. මට මතකයි මම නමත් සඳහන් කරන්න මගේ ගුරුවරයෙක් ඉන්නවා. පාලි ගුරුවරයෙක් මට විශ්වවිද්‍යාලේ පාලි ගන්නපු ඒ ජයසූරිය සර්. ඒ සර්ට ඇහුවාම අහවල් තැන සර් කොහොමද තියෙන්නේ අහවල් අටුවාවේ කිව්වම සර් පෙන්නලා මෙන්න මේ වම් පැත්තේ සංයුත්ත නිකාය අටුවාවේ දෙවෙනි කොටසේ වම් පැත්තේ දෙවෙනි ඡේදෙ විතර ඇත්තේ කියනවා. ඒත් වන්න සංඨාන වශයෙන් ගන්න වන්න කියන්නේ පාට තැන සංඨාන කියන්නේ ස්ථානය. දිශාව කොයි පැත්තේද වං පරිච්ඡේද පේලි කොච්චර යනවද කියලා දැන් ඕව අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපිට වැදගත් වෙනවා නිකාන්දයක් මතකේ තියාගන්නවට වඩා ඒ තියෙන තැන තියෙන ස්ථානය පිළිබඳවත් අවදිය මතක තියාගැනීම. අනිත් එක අපේ අට කතාවලටත් යනකොට නිතරම දෙන දෙයක් තමයි ඊට ඉස්සෙල්ලා මම යන්නම් ආනන්ද සූත්‍රය. මේකෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ බුද්ධ ජයන්ති පරිවර්තන වලින් 132 පිටුව. මම මෙහෙම කිව්වේ
ආනන්ද හාමුදුරුවෝ කොහොමද මේක ඇත්තටම සරියුත් හාමුදුරුවොත් එක්ක යන සාකච්ඡාවක් කොහොමද මතක ශක්තිය රඳවා ගන්න මේ මතක ශක්තිය ගෙනාවේ කියලා කියපුවාම ඉස්සලම ආනන්ද හාමුදුරුවෝ කියන්නේ දැන් අපිත් ඒත් හිතන්නේ පරම්පරාවෙම ගෙනල්ලා කියලා මතකේ. එහෙම නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ ගොඩක් මහන්සි වෙලා ක්‍රම 6ක් අනුගමනය කළා තමයි මේ තත්වයට මතකය ගෙනාවේ. ඒ නිසා තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී නිවැරදි මතකයේ සූත්‍ර පිටකයේ තනිකර වගකීමෙන් දුන්නේ. ගෙනල්ලා ඒකට කාරණා 6ක්. එක තමයි ආයස්ම ආනන්දෝ යත ධම්මං සුණාති හොඳට ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දෙනවයි කිව්වහම ඇත්තටම මේ මොනවද ඇස් වලින් පවත්නා සම්බන්ධතාව මූණෙන් කටෙන් ඔක්කොගෙම නැමිලා තමයි ඒක හිතින් ඕහිත චිත්තෝ ධම්මං සුණාති. ඕම ආසාවෙන් අහන් ඉන්නවා. අහන් ඉන්නවා කියුවෙන් පස්සේ කට දිහා බලන් ඉන්න එකත් අයිති දැන් කාලේ නම්. සමහරව හිතන්නේ මේ කට දිහා බලන් ඉන්න ඕනේ ඕන දෙයක් කියලා ගියාපුවා. නමුත් කට දිහා බැලුවා මේ පුද්ගලයා කරන මූණට කරන ඉංගිතයන් මූණෙන් කරන අතින් පයින් ඒ කියන්නේ අත් වලින් පහල කරන හැඟීම් එක ග්‍රහණය කරගන්න පුළුවන්. ඒවත් මතක ශක්තියට උවමනා වෙනවා. එතකොට ධම්මං සුණාති හොඳට අහන් ඉන්නවා. අනිත් එක තමයි විත්තරේන යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තරේන පරිසන්දේශේති. ඊළඟ වෙන කාට හරි කියලා දෙනවා. මේක හොඳ දෙයක් අපිට කරන්න. මොකද අපි දෙයක් ඉගෙන ගත්තා නම් ඉස්කෝලේදී යාළුවෙකුට හරි අම්මට හරි මේක පැහැදිලි කරලා දීමෙන් අපේ මතක ශක්තිය රැඳෙනවා. අනිත් එක තමයි විත්තරේන පරිසං වාචේති. ඔබ මොකද තේරුම් ගත්තේ? අපි කියන දේෙන් ඔබ මොකද තේරුම් ගත්තේ? වටහා ගත්තේ මොකද කියලා එයාගෙන් ගන්නවා. අපි ඔකට අර නූතන sannivedana කියන්නේ ෆීඩ්බැක් එකක් ගන්නවා කියලා. එයා කොහොමද මේකට උත්තර සපයන්නේ? එයා තමයි අපි කියන දේ වෙන කෙනෙකුට වෙන විදිහට වැටහෙන්න පුළුවන්. ඒක. ඊළඟට කියනවා බහුසුත ආගතාගම ධම්මදරා තේ කාලේන කාලම් වස්සං උපෙන්ති පරිපුච්ඡති පරිපඤ්ඤති. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා නිතර බලනවා, උගත්තුන්ගෙන් අහලා බලනවා. ඉදම් බන්තේ කතං ඉමස්සෝ කත්තෝ. මොකද්ද මේකේ තේරුම කියලා අහනවා. එහෙම කරනකොට තේච පනායස්මන්තෝ අවිවටංචේ විවරಂತಿ. අන්නේ මොකද ආනන්ද හාමුදුරුව විතරක් නෙමෙයි ධර්මයේ බහුශෘත වෙටි ඊට වඩා ශ්‍රවණය වෙච්ච අය හිටියයි ඒ කාලේ වෙනකොට උන්වහන්සේලා අවිවටං විවරංචි විවෘත වෙච්ච නැති කාරණා විවෘත කළ දුන්න ආනන්ද හාමුදුරන්ට අනුත්තානීකතං උත්තානී කරොන්ති. මොකද එකම ධර්ම ප්‍රස්තුතේ දිහා බැලුවාම එකම විෂය කරුණු දිහා බැලුවාම වෙන කෙනෙකුට වෙනත් විදිහට වැටහෙන්න පුළුවන්. සතලිංගස ධම්මස්ස සතලක්කන ධාරිනෝ ඒකංග දස්සී දුම්මේදෝ. ඒ නිසා එකම කාරණේ තියෙන්න පුළුවන් කෝණ 100කින් බලන්න පුළුවන් හැකියාව. අන්නේ ප්‍රවණතාවන් පෙන්වලා දෙනවා. ඔන්න ඔය කියන බලනකොට නිවැරදි ශ්‍රවණය, නිතර මෙනෙහි කිරීම, මනසින් සජ්ජායනා කරම තියෙන ස්ථානය පවා සිහියට ගැනීමෙන් මෙනෙහි කිරීම, පාඩම් කිරීම කියන එක කිරීමෙන් පැහැදිලි ස්මෘතියක් රඳව ගන්න පුළුවන්. මේ කිව්වේ බොහොම කෙටියෙන්. කතිකාචාර්යතුමන් සඳහන් කළ පරිද්දෙන් අපට මේ මතක ශක්තිය රඳවා ගැනීමට විවිධාකාරයේ ක්‍රම උපයෝගී කරගන්න පුළුවන්. ඇතැම් විට ගුරුවරුන් දෙමව්පියන් දඬුවම් ක්‍රම යෝජනා කරනවා. නමුත් ඒ බුදුදහමට පටහැනි වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මනසට යම්කිසි දෙයක් ලබා දී ඒ තුලින් අධ්‍යාපන ගමන් මඟ සාක්ෂාත් කර ගැනීමේ මඟක් තමයි බුදු මඟ තුල තියා දුන්නේ. මම යොමුවන්නට කැමති කොටපොළ අමරකීර්ති හිමියන්ට. අපේ හාමුදුරුවනේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය රැගෙන මිස්සක පවුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනවා. එතෙන්දී දෙවන පෑතිස් රජතුමන් සමග සුවිශේෂී සාකච්ඡාමය ආකාරයේ ප්‍රශ්න වලක් අපිට අපි ඉතිහාසය තුළ අසා තිබෙනවා, දැනගන්නට ලැබී තිබෙනවා. සාකච්ඡා මාර්ග තුලින් යම්කිසි දෙයක් කෙනෙකුට අවබෝධ කර දෙන්නට පුළුවන්. අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒකට නිදසුනක් මම සඳහන් කළේ අපේ අඹ ප්‍රශ්න පිළිබඳව කතිකාවත දෙවන පෑතිස් රජතුමන් සහ මිහිඳු මාහිමියන්ගේ. අපි කොහොමද සාකච්ඡාවක් තුලින් අපේ අධ්‍යාපන ක්‍රමය ගොඩනගා ගන්නේ? බොහොමසට පිටුරක් ඇටියෙ පිළිබඳව. මම හිතනවා ඇත්තෙන්ම මේ අපේ ශාසන ඉතිහාසයේ තුල එවැනි සාකච්ඡා ඉතා බහුලව පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩ ඉන්න තැනට ආපුවාම උන්වහන්සේ එනකන් අර ස්වාමින් වහන්සේලා යම්කිසි කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න සමාජයේ තියෙන ප්‍රශ්නයක්, සිටුවරුන්ගේ ප්‍රශ්නයක්, සිටුවරුන්ගේ දරුවන්ගේ ප්‍රශ්නයක්, ගමේ ප්‍රශ්නයක්, ඒ මොනවා හරි කතා කර කර තමයි ඉන්නේ. එහෙම වෙලාවට බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නයක් තමයි මහණෙනි මං එන්නේ ඉස්සෙල්ලා මොනව ගැනද කතා කර කර හිටියේ කියලා. දැන් එහෙම බුදුහාමුදුරුවෝ අහන්නේ ඒ සීල දෙනාගේම මනස ඒ ප්‍රස්තුතයට අදාළවයි දැන් තියෙන්නේ. මොකද මෙච්චෙල්ලා කතා කළේ ඒ નિયમિત කාරණයක් පිළිබඳව. එතකොට හැමෝගෙම අවධානය එතනයි තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ එතනදී සාකච්ඡාව පටන් ගන්නේ අර ස්වාමින් වහන්සේලා සාකච්ඡාව කළා නතර කරපු තැන ඉඳලා.
ඒ මොකද එහෙම කරපුවාම තමයි ඒක අවබෝධයට වඩා පහසු වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුව අපිට පෙන්නනවා මේ පුද්ගලයන් හඳුනා ගැනීමේදී වුණත් මේ සාකච්ඡාවේ වෙයිතබ්බෝ. සාකච්ඡාවෙන් තමයි දැනගන්න ඕන. පුද්ගලයන් හඳුනා ගන්න ඕන. ඊළඟට අපේ පාසල් දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මේ ඉගෙන ගන්න ළමයි, පාඩම් කරන ළමයි තමන්ට ගැළපෙන යාළු මිත්‍රයෝ එකතු කරගෙන මේ විෂය කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකත් මා හිතන්නේ ඊටාම සුදුසු දෙයක්. මොකද තනියම පොත්පත් පරිශීලනය කිරීමේදී සමහරවිට මානසික වශයෙන් කම්මැලිකම්, උදාසීනකම් ඇති වෙනවා. මොකද විවිධත්වයක් අවශ්‍යයි. ඒ විවිධත්වයක් අවශ්‍ය නිසා අපේ ළමයි අපි දන්නවා තමන්ට ගැළපෙන පිරිස් එක්කලා එකතු වෙලා ඒගොල්ලෝ මේ විෂය කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක ඉතාම වැදගත්. මොකද අපි හිතමු සාකච්ඡාවට ඉන්න ළමයි 4 දෙනෙක් නම් 4 දෙනාගේම දැනුම ඔවුන් අතර බෙදිලා කුමාරු වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි. ඒක අර මතක තබා ගැනීම පිළිබඳවත් මම හිතනවා ඊට උසස් මට්ටමක තියෙනවා සාකච්ඡාවෙන් ලබන දැනුම. ඒ නිසා ප්‍රශ්න කිරීම හා ප්‍රශ්න වලට පිළිතුරු දීම ඔස්සේ මම හිතනවා අපිට ලොකු දැනුමක් ඇති කර ගන්න පුළුවන්. අපේ ශාසන ඉතිහාසය තුළ දැන් අර සෝපාක පොඩි හාමුදුරන්ගෙන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ඇහුවා, පොඩි හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. ඉතින් දැන් තව එකක් තමයි ඕනම කෙනෙක් කුගෙන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ බාරගත් එක්කෙනාගේ මනස තුළ ලොකු උත්තේජකයක් ඇති වෙනවා. ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේකට කොහොම හරි උත්තරයක් දෙන්න ඕන කියන හැඟීම. ඒ නිසා මනස අවදි වෙනවා, මනස සක්‍රිය වෙනවා. ඒ නිසා ඒ උත්තරේ දෙන එක්කෙනාටත් ඒක වැදගත් කාරණයක්. මොකද මනසේ හැංගිලා තියෙන පිළිතුරු එළියට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ප්‍රශ්නෙට උත්තර දෙන එක්කෙනාටත් වැදගත්, ඒ වගේම අහන එක්කෙනාටත් වැදගත්. ඒ නිසා මම හිතනවා මේ ඔය සාකච්ඡා කිරීම අතිශයින්ම වැදගත් කාරණයක්. බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ වගේ සාකච්ඡා පවත්වපු අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ සරියුත් මුගලන් දෙනම පිළිබඳව වෙන්න පුළුවන්, ආනන්ද හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡා වෙන්න පුළුවන්, බුදුහාමුදුරන්ට මුණ ගැහුණු සිටුවරු පිළිබඳව වෙන්න පුළුවන්. ඒ විවිධ අය ගැන අපිට ඒක හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් වැඩි ඕනේ දැන් සරියුත් නැත්නම් උපතිස්ස තරුණයාට මුණ ගැහුනේ අසජි හාමුදුරුවෝ. දැන් එතකොට ඒ දෙන්න අතර පොඩි වෙලාවක පොඩි සාකච්ඡාවක්. දැන් ධම්මලෝක හාමුදුරුවෝ එක තමයි කිව්වේ. එතකොට මේ වෙනකොට අසජි හාමුදුරුවෝ ඊටා සාන්ත සංවර ඉන්ද්‍රයන් দমনය කළ කෙනෙක්. අසජි හාමුදුරන්ගේ රූප විලාසය දැක්කහම උපතිස්ස හාමුදුරන්ට හිතුණා මෙයා කිසියම් විශේෂ තැනක ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා තමයි ඇහුවේ මේ කවුද අනුගමනය කරන ගුරුවරයා? මොකද්ද ඉගෙන ගන්න දේ? ඒ ගුරුවරයා මොනව ගැනද කියන්නේ? කියලා ඇහුවා. එතකොට අසජි හාමුදුරුවෝ දන්නවා මේ වෙනකොට ඉන්දියාවේදී මුණ ගැහෙන සියලු පරිබ්‍රාජකවරු ආජීවක සියලු දෙනා මේ ඉමක් කොනක් නැති ප්‍රශ්න අහනවා. ඒවා ඉවරයක් නැහැ. ඒ නිසා අසජි හාමුදුරුවෝ හිතුවා මේක දිගට ගෙනියන්න හොඳ එකක් නෙමෙයි. මමත් අලුත පැවිදි වෙච්ච කෙනෙක්. ඒ නිසා කෙටියෙන් උත්තරයක් දෙනවා කියලා අන්න පිළිතුරක් දුන්නා. යේ ධම්මා හේතුප්පබව. ඒ කියන්නේ ලෝකේ යමක් හටගන්නේ හේතුවක් නිසා, හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා. ඒක තමයි මගේ ගුරුවරයා උගන්වන දේ කියලා දැන් ඔන්න මේ සංවාදය. බලන්න ඉතින් මේ පුංචි සංවාදය උපතිස්ස පිරිවැජියා ආර්ය පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්න හේතුණා. මේ විනාඩි 5ක 10ක කෙටි පිළිසඳරක්. ඉතින් ඒ වගේම තමයි අපේ විභාග වලට ලියන ළමයින්ගේ පැත්තෙන් ගත්තාම සමහරවිට 3 දෙනෙක් සාකච්ඡා කරන එක අහගෙන ඉන්නකොට 4 වෙනි ළමයාට අමාරුම ප්‍රශ්නය, තේරුම් ගන්න බැරිම ප්‍රශ්නේ නිරවුල් වෙන්න පුළුවන් මේ 3 දෙනාගෙන්. ඉතින් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේදී මේ සාකච්ඡාව ඊටාම වැදගත් වෙනවා. ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා දැපිපෙම් උපදවා අකුරුගණී කුමරු සඳවා. අපේ සාහිත්‍ය පොත්වල අපට කියා දුන්නේ ඒ ආකාරයෙන් ඉගෙන ගන්නට.
කෙසේ වෙතත් අද අපි අගසව් විහෙර තුල කතා කරන්නේ බුදුදහම තුල නිවැරදි අධ්‍යාපන මාර්ගයකට අවශ්‍ය දැනුම ලබා ගන්න කොයි ආකාරයෙන්ද කියනවක් පිළිබඳව. අපි මාතෘකාව හොඳ තැනකට ගෙනවිත් තිබෙනවා. සාකච්ඡාමය තුලින් කොහොමද අපි අධ්‍යාපන ශාස්ත්‍රය තුල අපේ දැනුම වර්ධනය කරගන්නේ? අපි මතක ශක්තිය පිළිබඳව කතා කළා. සරියුත් හිමියන්ගේ බුද්ධිමය ස්වභාවය පිළිබඳව කතා කළා. අපිට ධම්මාලෝක හාමුදුරන්ට යොමු වන්නට පුළුවන්. ධම්මාලෝක හාමුදුරනේ අපි මේ සරියුත් මුගලන් දෙනම ගැන කතා කිරීමේදී මුගලන් හාමුදුරුවෝ අපිට නිතින් වැදගත් වෙනවා. උන්වහන්සේගේ 이르දි බලය නිසා වෙන්නේ නොවේ. උන්වහන්සේගේ මේ චරිතය තුළ ආදර්ශමත් දෙයක් අපට ගන්නට පුළුවන්. මුගලන් හාමුදුරුවන් දී කල කෝලිත පිරිවැජියා ප්‍රසිටි කාලයේදී එතුමන්ගේ මතක ශක්තිය අඩු ප්‍රමාණයක් තිබුණා. මුගලන් හාමුදුරුවන් වන්නට කලින් අපි කම්මැලිකම උන්වහන්සේගේ ගිහි කාලයේ දක්නට ලැබුණු ස්වභාවයක්. අපේ ළමයින් තුළ තිබෙනා වූ දෙයක් තමයි මේ කම්මැලිකම. ඔවුන් සමහරලාට කියනවා පාඩම් කරන්න බෑ මතක හිටින්නේ නැහැ. හරි කම්මැලි. මේ ස්වභාවික වශයෙන් අපිට අහන්නට දකින්න ලැබෙන දෙයක් ළමයින් තුළ. මේ මුගලන් හාමුදුරන්ගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ධම්මාලෝක හාමුදුරනේ පිළිබඳව? ඇත්තටම මුගලන් මහරහතන් වහන්සේ ඒ தത്വයට පත් වෙන්නට ඉස්සෙල්ලා ඒ කියන්නේ ඔය කෝලිත කියපු තැනදී නෙමෙයි. මීට ඒකාසංඛ්‍යය කල්පලක්ෂයකට ඉස්සෙල්ලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලෙන් තමයි මේ දෙදෙනාම නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්ථානය ලබනවායි කියලා අගතෙන්පත්. එතෙන්දී මෙයා ඉපදෙන්නේ සිරිවඩ්ඩ කියන නමින්. මේ සිරිවඩ්ඩ කියන කෙළඹියාට එදා යාළුවා වෙන්නේ මෙදා කෝලිතපතිස්ස වගේ එදා සිරිවඩ්ඩ සරද. මේ සරද මානවකයා කතා කරනවා අපි ධන ධාන්‍ය ගොඩක් තියාගෙන හිටියට වැඩක් නැහැ. කවදා හරි මේවා විනාශ වෙනවා. ඒ නිසා අපි යමු වෙනත් දෙයක් සත්‍ය දෙයක් හොයාගෙන. මෙයා කැමති වෙන්නේ නැහැ. පස්සේ කොහොම හරි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා ඊට පස්සේ ඇවිල්ලා කිව්වට පස්සේ තමයි මෙයා යන්නේ. මෙන්න මේ ක්‍රමය අපි දකිනවා මුගලන් මහරහතන් වහන්සේගේ අවසානයේ දක්වාම. අන්තිමටම මුගලන් මහරහතන් වහන්සේම දේශනා කරපු දෙයක් තමයි සත්තාරා අනුග්‍රහිතෝ මහා භිච්ඡත්තම් පත්තෝති කියලා. ඒ කියන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ විසින්ම බලෙන් තල්ලු කරලා මේ තැනට ගත්තා කියන එක. ඉතින් කොහොම හරි මේකට අපි අද වර්තමානයේ ජීවත් වෙන අපේ දුවල පුතාලත් ඉතාමත් තේරුම් ගත යුතු දෙයක් තමයි මොන විදියෙන් හරි අපිට ගුරුවරු උපදෙස් දෙන්නේ මේ தත්ත්වයටපත් වෙන්න. එතකොට අපි දැන් මෙතෙන්දි මුගලන් මහරහතන් වහන්සේගේ කම්මැලිකම ගැන නෙමෙයි. ඒ කම්මැලිකමත් එක්ක උන්වහන්සේ ලැබපු පදවිය මොනතරම් වටිනවද කියන එක. දැන් බලන්න අනභ්‍යාසයේ විසංවිද්‍යා අජීර්ණේ භෝජනං විසං සභා දරිද්‍රස්ය වෘද්ධස්ය තරුණී විෂ. දැන් අනභ්‍යාසයේ විසංවිද්‍යා අපි ඉගෙනගෙන ගෙදරට එනදී නැවත අභ්‍යාස කළේ නැත්නම් නැවත සිහි කළේ නැත්නම් අපි කියනවා දැන් ගෙදර වැඩ කියලා. මේ ගෙදර වැඩ කළේ නැත්නම් ඒක විෂ වෙනවා. ඒ කියන්නේ අපි පහවදා යනකොට අපි මේ පාඩමට සූදානම් වෙලා නැහැ. අජීර්ණේ භෝජනං විසං අපිට දිරවපු නැති කෑමක් අපේ බඩට රිදුවමක් ගෙනල්ලා දෙනවා. ඒ වගේ විසං සභා දරිද්‍රස්ය නූගත් දුප්පත් මිනිසයාට උසස් සභාවකට ගිහිල්ලා වැජබෙන්න බෑ. ඒ වගේ මේකේ අන්තිම පදයේ විදිහට කියන්නේ වෘද්ධස්ය තරුණී විෂම් කියන්නේ වයසක මිනිස්සෙක් තරුණ කාන්තාවක් බැඳගත්තොත් ඒ ජීවිතය හරියන්නේත් නැහැ. මේ හැම දෙයක්ම කියලා අපිට පළවෙනියට කියපු දේ තමයි අපි අපේ ළමයින්ට කියන්නේ ඔබ ඔබේ අධ්‍යයන කටයුතු නිතර අභ්‍යාස කළේ නැත්නම් ඔබේ අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. අපිට මුගලන් මහරහතන් වහන්සේගෙන් ගන්න තියෙන ලොකුම දේ ඒක තමයි. මොනතරම් ප්‍රමාද වෙලා ගියත් තව කෙනෙක් කියපු දේ පිළි අරගෙන අන්තිමට තව වෙන කාටවත් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. ශිෂ්‍යෙක් කියලා කියන්නේ ඇත්තටම ඒක. ගුරුවරයා කියලා දෙනවා ඒ කියලා දෙන දේ මනවින් හිතට ගන්නවා හිතට අරගෙන එය ජීවිතයටම එකතු කරගෙන තමන්ගේ ඇඟටම අරගෙන කටයුතු කළොත් තමයි අර තත්ත්වයට යන්න පුළුවන්. දැන් ඕක හරියටම සංයුක්ත නිකායේ අපිට පැහැදිලි වෙනවා මොග්ගල්ලාන සූත්‍රයේදී මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කියපු දෙයක් තමයි මේ භික්ෂුන් වහන්සේලාට එක්කෝ එකතු වුණොත් එහෙම දහම් කතාවේ හියදෙන්න හොඳ දේවල් කතා කරන්න එහෙම නැත්නම් කටවහගෙන ඉන්න තුස්නීම් භාවයෙන්. එතකොට මුගලන් හාමුදුරුවෝ හිතනවා එහෙනම් මම මේ දැන් මොකක්වත් කතා නොකර ඉන්න හොඳම දේ තමයි එහෙනම් මම දැන් මේ ධර්මය ගැන හිතාගෙන තුස්නීම් භූතව ඉන්නවා මම මේක හොඳයි කියලා.
එතකොට බුදුරජාණන් වහන්සේට මේ කාරණාව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොග්ගල්ලාන බ්‍රාහ්මණ යනාදි වශයෙන් දේශනා කළා කියන මේ මුගලන් ওই වැඩේ හරියන්නේ නැහැ. ওই වැඩේ හරියන්නේ නැහැ. තුන්හි භාවෝ අරිය විනේ පමාදෝ. ඔය තුන්හි භාවය කියන එක මේ මගේ ශාසනයේ ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ඒක නිසා තුන්හි භාවයේ චිත්තං සන්ඨාපේහි. එහි හිත පහදවාගෙන හරියට තියන්න. ඒකෝදින් කරෝති. ඒක එකඟ කරගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මුගලන් හාමුදුරුව මේ தત્ත්වයේ තේරුම් අරගෙන අන්තිමේදී රහත් වෙලා අර කාටවත් කරන්න බැරි දෙයක් කරනවා. ඉතින් ඒක නිසා අපේ දුවල පුතාලා විශේෂයෙන්ම අපි දැන් අද කතා කරන්නේ මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වැඩ සිටින මේ ස්ථානයේ 13 වහන්සේලා වැඩ සිටින ස්ථානයක ඉඳලා නිසා විශේෂයෙන් අපි කියන්න ඕන මුගලන් මහරහතන් වහන්සේ ගැන කතා කරනකොට අපි විශේෂයෙන් මේ දරුවන් තේරුම් ගත යුතු දේ තමයි ඔබව දිරි ගන්නනකොට ඔබේ දෙමාපියන් උදේම අවදි වෙන්න කියන්නේ ඔබට ආදරින් පාසල් යන්න, ඔබේ ගුරුවරු ඔබට ගෙදර වැඩ කරන්න කියන්නේ ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඒ නිසා ඔබ අමාරුයි කම්මැලි කියන ගතිය අත්හැරලා ගුරුවරුන් කියනවට දෙමව්පියන් කියනවට හරි නිවැරදි දේ නිවැරදි වෙලාවට හරියට කළොත් ඔබේ අනාගතය බොහොමත්ම සාර්ථකයි කියන එක තමයි අපිට මුගලන් මහරහතන් වහන්සේගේ චරිතයෙන් ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය සහ අවබෝධය. එහෙනම් හැමදෙරණි මුගලන් මහ හමුදුරන්ගේ ඒ ආදර්ශමත් චරිතය අපට හැමදාමත් වැදගත්. මම යොමු වුණාට කැමති කතිකාචාර්යතුමන් වෙත. ධම්මලෝක හමුදුරන් සඳහන් කළ පරිදි මම මතක් කළ යුතුයි විශේෂයෙන්ම මේ අගසව් වෙහෙර තුල අපි විභාග වලට අවැසි ආශිර්වාද පින්කම් පවත්වා තිබෙනවා. ආශිර්වාද බෝධි පූජා පින්කම් අපට බුදුදහම තුළින් අදිෂ්ඨාන බෝධි පූජා පින්කම් අපිට ඒ බුදුදහම තුළින් කර හැකි දේවල් මේ පුණ්‍ය භූමිය තුළදී කළ තිබෙනවා. ඔබ වෙනුවෙන් අපි සූදානම් වන්නේ කතිකාචාර්යතුමනි අපි කතා කළා මතක ශක්තිය පිළිබඳව මේවා ධාරණය කරගන්නේ කොහොමද කියලා වගේ ඒ වගේම අපි ගුරුවරුන්ගෙන් ලබා ගන්නා ගත යුතු අවවාද උපදෙස් මොනවාද මේ හැම දෙයකින් අවසාන වශයෙන් අපට මුහුණ දෙන්නට වන්නේ විභාගයට. මෙයයි අපට ලොකුම කඩයිම උසස් පෙළ වේවා ශිෂ්‍යත්ව විභාගය වේවා එසේත් නැත්නම් සාමාන්‍ය පෙළ වේවා විශ්වවිද්‍යාල විභාගයක් වේවා මේ හැම දෙයකින්ද අපිට වැදගත් වන්නේ විභාගයකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන වගේ පිළිබඳව. අපි ඉගෙන ගන්නා දෑ තුලින් ක්‍රමවත් පිළිතුරු සපයන්නේ කොහොමද බුදුදහමට අනුව කතිකාචාර්යතුමනි? බාමහ කියලා බෞද්ධ ආචාර්යවරයෙක් හිටියා. මෙයා කාව්‍ය අලංකාර කියන පොතක් ලිව්වා. මේකෙදි මෙයා පෙන්නනවා මේ කවි හදන එකත් නිර්මාණ කරන එකත් ඇත්තටම මල් මාලා ගොතනවා වගේ වැඩක් කියලා. ඒ වගේම විභාගෙට උත්තර ලියනවා කියන්නේ මල් මාලා ගොතනවා වගේ වැඩක්. මොකද කොච්චර හොඳ මල් තිබුණත් ඕන නැති තැන්වල ස්ථානගත වුණොත් ඒක කැතයි. ඒ වගේ දැන් අපිට අහන්න දකින්න පේන දෙයක් දන්න දෙයක් තමයි දැන් සමහරව අයන්නට ලියන්න ඕන එක ආයන්නට ලියනවා. ආයන්නට ලියන්න ඕන එක අයන්නට ලියනවා. සමහරලාට මුල් කොටසට ඔක්කොම ලියලා ඉවරයි දන්නේ ඒවා. ඉතින් ඒ නිසා බාමහ පෙන්නනවා ඒතත් ග්‍රාහ්‍යං සුරබි කුසුමං ග්‍රාම්‍ය මේතන් නිදේයන් සම කොච්චර වැදගත් දේවල් වුණත් අදාළ නැති තැන්වල සකසන්න එපා ස්ථානගත කරන්න එපා. දත්තේ ශෝභාං විරචිත මිදං ස්ථානමස්සයිත දැසේ ඉස්සල්ලා බලා ගන්න නිවැරදි පිළිතුර ස්ථානගත කරන ස්ථානය කොතනද කියලා. නිවැරදි ස්ථානේ තිබුණොත් විතරයි ඒකට අවශ්‍ය ලකුණු හම්බ වෙන්නේ. වෙන කොතන තිබුණත් වැඩන්නේ. මාලාකාරෝ රචේති යතහ සාදු විඥාය මාලාං යෝජ්‍යං කාව්‍යේෂ් වවහිත දියා තද්වදේවි වාවිදාන. නිසා මෙන් වැඩ කටපාඩම් කරගත්තු දේ, හදාරපු දේ, ස්මරණය කරපු දේ විභාගයේදී පාවිච්චි කරන්න ඕන වැදගත් විදියට. අනිත් එක තමයි අපි මේ දැන් හුඟක් දකින දේ තමයි ගුරුවරයාගෙන් ඉගෙනගත්තු දේමයි උත්තර පත්‍රයේ තියෙන්නේ. මාලවිකාග්නි මිත්‍ර කියලා තියෙනවා කාලිදාසගේ නාට්‍යයක්. මේකෙදි ගණදාස ආචාර්යවරයා මාලවිකාට ශිල්ප උගන්වනවා. ගණදාස ආචාර්යවරයාගෙන් අහනවා මාලවිකා කොයි වගේද කියලා. එයා කියනවා යද්යත් ප්‍රයෝග විෂයේ භාවික මුපදිශ්‍යතේ මයා තස්යයි. තත්තත් විශේෂ කරණාත් ප්‍රත්‍යුපදිශතීව මේ බාලා. මම උගන්වන දේ නෙමෙයි මෙයා ක්‍රියාව යොදවලා තියෙන්නේ. බලනකොට ඊට වඩා ඉහළට ගියපු මට්ටම. මම උගන්වපු දේ gediya පිටින් අපේ වචන වලින් කියෝ gediya පිටින් මේ නෙමෙයි මෙයා පෙන්වන්නේ. ඒක වැඩි දියුණු කරලා පිරිපහදු කරලා ප්‍රතිසංස්කරණය කරලා හැඩ කරලා තමයි ලස්සනට පෙන්වන්නේ. අන්න ඒ නිසා ශිෂ්‍යයන්ගේ අපි කරන්න ඕන ශිෂ්‍යයෝ විදියට මොකද්ද
අහපු දේ කියවපු දේම නෙමෙයි ඒකට හරවද්දේ අන්න අර කියපු මේ ක්‍රමවත් පිරිපහදු කරගත් උත්තරය තමයි විභාගයේදී ස්ථානගත කරන්න ඕනේ. මේකට අපි දන්නවා ජපන් අයට S5ක් තියෙනවා. අපිට සු යන්නෙන් පටන් ගන්නව පහක් තියෙනවා පාලි ත්‍රිපිටකේ. මොකද්ද සුසුතා? හොඳට අහන් ඉන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. දෙක සුග්ගහිතා. හොඳට අහන් හිටියට වැඩක් නැහැ. වැරදි දේවල් තේරුම් ගන්න ඕන. සුග්ගහිතා. අන්න එතකොට උත්තරය මනස ඇතුලේ හොඳට නිර්මාණය වෙනවා. 3 සුමනසිකතා. හොඳට සිහි බුද්ධියෙන් මෙනෙහි කරනවා. වැරදිව මෙනෙහි කරන්නේ නැහැ. පඤ්ඤාය. පඤ්ඤාය අවිමුක්තෝ නුවණින් නොතරව. සූපධාරිතා. හොඳට නිවැරදි දේ මතකේ තියාගන්න. ප්‍රශ්නේ තියෙන සමහර අය කියනවා අපේ ළමයි නම් දරුවෝ නම් වැඩ කරන වෙලාවට වැඩ කරනවා විභාගයේදී ලකුණු නැහැ මතකෙට එන්නේ නැහැ කියලා. ඕක උදානට්ට කතාවෙත් කියනවා කස්සචී කතෙන් තස්ස කතා කරනකොට ලස්සනට පාඩම් කරගන්නවා. ඒ වුණාට උග්ඝහන කාලයේ සම්මා උග්ඝහෙත්වාපි සජ්ජායනාදි වශයෙන් මනසිකරණ කාලේ පද පච්චා බට්ටං වා කරෝති ව්‍යංජනං වා මිච්ඡාරෝපේති. ඉගෙන ගන්න වෙලාවේ කොච්චර ඉගෙන ගත්තත් දෙන්නේ මතකයට ගන්න ගියාම ලියන්න කියන්න ගියාම එන්නේ නැහැ. කොටස් වශයෙන් එන්නේ කෑලි කැඩිලා එන්නේ. මේකට කරන්න ඕන අත්තම්මි සුට්ටු උපධාරිතේ සක්කා ධම්මේ වාචේතු. හොඳට අර්ථයත් එක්ක බැඳිලායි අපි ජීවත් වෙනවා. පිරිපහදු කරගත්තු දේ තමයි මානසික අනුක්‍රමයෙන් තැම්පත් කරගන්නේ. මේකට පරිසරය පවා ලස්සන වෙන්න ඕන කියලා අජ්ජත්තික වත්තු වගේම බාහිර වත්තු උනම් විසද භාව කරන කතා මේ අධ්‍යයනය කරන පරිසරය මේසය කාමරය පවා පිරිසිදුව ක්‍රමවත්ව තියෙන්න ඕනේ. එතකොට මේ මනසට එකපාරටම පාඩම් කරපු පළියට උත්තරයක් ක්‍රමානුකූල වෙන්නේ නැහැ. ඒක ගොනු වෙලා නිවැරදි ස්ථානයට ගත වෙන්න නම් පරිසරය පවා බලපානවා. ඒ නිසා මේක ලොකු මනසත් එක්ක බැඳිච්ච පිළිවෙල. එහෙම වුණාම තමයි අර මල් කාර්යයන් නිවැරදි තැන ස්ථානගත කළ මල් මාලා ගොතන්න වගේ නිවැරදි උත්තරයක් විභාගයේදී සපයන්න ශිෂ්‍යයාට ලැබෙන්නේ. තුබූ තනක සොර සතුරන් ගත නොහෙනා එසෙඳ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුණත් රජ නැතිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙන අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමත් කතිකාචාර්යතුමනු සඳහන් කළ පරිද්දෙන් අපට අවැසි දැනුම අපට අවැසි මාර්ගය අධ්‍යාපන ශාස්ත්‍රයේ බුදු මග ගණිත ශාස්ත්‍රය වේවා විද්‍යා ශාස්ත්‍රය වේවා කලා ශාස්ත්‍රය වේවා වාණිජ්‍ය වේවා මේ හැම මගකටම බුදු මග තුල ගියොත් බුද්ධිය පුදුවාලන මග තුල ගියොත් අපට නිවැරදි දැක්මක් ලබා ගන්නට පුළුවන්. අද දිනේදී අගසව්වේ වෙනත් මාකාරයේ මගකට යොමු වුණේ ඒ නිසා වෙන්නයි. මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලී සිටින්නා වූ ඔබලාට අවශ්‍ය දැනුම අද ලබා දුන්නා. බුදුමග ඔස්සේ කොහොමද අධ්‍යාපන ශාස්ත්‍රයේ කටයුතු නිසියාකාරව සිද්ධ කරගන්නේ කියන වග පිළිබඳව. අපි අද කතා කළේ යහපත් අධ්‍යාපනයකට බුදුදහම උපයෝගී කරගන්නේ කොයි ආකාරයෙන් පිළිබඳව. අද අපි කතා කරන්නට මේ විද්වත් සභාව මෙහෙවන්නට අපි ගෙනාවා සුවිශේෂී වියත් මඩුල්ලක්. අපි ස්තුතිවන්ත පූර්වකව විශේෂයෙන් මතක් කරන්නට ඕන ශාන්ති පදනමේ අනුශාසක කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකීර්ති හිමියන් අපි ඊටමත් ගෞරව නමස්කාර පූර්වකව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම අද දිනේදී අපි සමගින් සම්බන්ධ වුණ අගසව් විහෙරමේ විද්වත් සාකච්ඡාව සමගින් මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාර සංවර්ධන සභාවේ ගරු ලේකම් පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිවන්ත පූර්වක අපි නැවත වතාවක් සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අපි ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ කතිකාචාර්ය අරුණකේ ගමගේ මැතිතුමනි ඔබතුමන්ට ස්තුතියි අද දිනේදී අගසව් විහෙර සමගින් එකතු වී මේ විද්වත් සාකච්ඡාව මෙහෙයීමට වැඩිම පිළිබඳව. අපි නැවතත් පුරහඳ කැලෑමෙන් හමු වෙනවා මෙවැනි වූ වැදගත් වූ මාතෘකාවක් සමගින් අගසව් විහෙර පිළිබඳව වැදගත් දේවල් පිළිබඳව කතා කරන්නට. එතෙක් ඔබ සමට පෙරවන් සරණයි.